අයිබෝවන් සුබෝදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ සියත පත්තරේ සමගින් මේ විදිහට මුණ ගැහෙනවා. අද 2023 මේ මාස 11 වෙනි බදාදා දවස. අද දවසේ පුවත්පත්වල සිරස්තල වලට අවධානය යොමු කරමින් විශේෂ ප්‍රවෘත්තීන් කිහිපයකට අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙන වෙලාවක්. අපි ඔබට ආරාධනා කරනවා සියත සමගින් රැඳී සිටින්නට කියලා. අපි මුලින්ම අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ලංකාදීප පුවත්පත අද දවසේදී මොනවද කියලා තියෙන්නේ කියලා බලන්න. ඔවුන්ගේ ප්‍රධාන සිරස්තල අතරට දුරදිග ගිය ගෝගම් දඩයම කියලා තමයි සඳහන් කරන්නේ. මැති ගෙවල් 55ක් ගිනිබත් 8 දෙනෙක් මරුට 232ක් රෝහල් වල වාහන 200ක් විනාශයි කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. මේ ඊයේ දවසේ සිදුවුණු සිදුවීම් ඒ වගේම මේ දේවල් පිළිබඳව විවිධ පුවත්පත්වල අද දවසේ තව දුරටත් තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අපි යන්න සූදානම් වෙනවා. ගෝඨාගම මයිනාගෝගම ප්‍රහාරය මැරයන් වහා අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් පොලිසියට නියෝග ලබා දීලා තියෙනවා කියන කාරණාව තමයි ඔබ මේ දකින්නේ. මේ විදිහට ඊටමත් අමානුෂික ප්‍රහාරයන් එල්ල කරමින් මේ දිහඩ එහෙම නැත්නම් බොහොම සාමකාමී අරගලයක් කරගෙන ගියපු පිරිසට එල්ල කරපු ප්‍රහාරයන් පිළිබඳව ඔවුන්ව අත්අඩංගුවට ගන්න කියන කාරණාව තමයි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. නීතිපතිවරයා පොලිසියට නියෝග ලබා දී තිබෙනවා. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ගාලු මුවදුර විරෝධතාකරුවන්ට පහර දුන්න අය වහාම සොයන්න කියලා පොලිස්පතිගෙන් CIDට නියෝගයක් කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. අර්ලියගහ මන්දිරයේ ඉදිරිපිට සහ ගාලු මුවදුර රැඳී සිටි විරෝධතාකරුවන්ට පහර දීම සහ දේපල වලට හානි කිරීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති CD වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග ලබා දීලා තියෙනවා කියන ප්‍රවෘත්තිය තමයි ඔබ මේ දකින්නේ. ඒත් එක්කම මේ ස්ථානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිසියේ නිලධාරීන් යම් පරීක්ෂණ කරන ආකාරය දක්වන ඡායාරූපයකුත් එකතු කරලා තිබෙනවා මේ දිනමින පුවත්පත තුළ. ඒත් එක්කම යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි කියන කාරණාව දිනමින පුවත්පත වාර්තා කරනවා. මෙන්න මේ විදිහට සාමය ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදාවට පොලිසියට සහයෝගය ලබා දෙන්න කියලා තමයි මේ ඉල්ලීම සිදු කරන්නේ. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහයෝගය දක්වමින් රටේ සාමය පවත්වාගෙන යාමට උදව් වන්නේයි ආරක්ෂක මාණ්ඩික ප්‍රධානී යුද හමුදාපති ජනරල් සවෙන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා කියන කාරණාව මේ විදිහට ඉදිරිපත් කරනවා අද දවසේ දිනමින පුවත්පත. මහජන දේපොළ කොල්ල කන පුද්ගලයන්ට වෙඩි ආරක්ෂක අමාත්‍යාංශයෙන් ත්‍රිවිධ හමුදාවට නියෝග ඒ ප්‍රවෘත්තියත් වාර්තා කරන්නේ දින මින පුවත්පත. මහජන දේපොළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදු කරන සියලු තැන්වන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ විශේෂ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරමින් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව තමයි අද දවසේදී පුවත්පත් ගණනාවකම තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. අපි යන්න සූදානම් වෙනවා විශේෂ වීඩියෝ පටයකට විශේෂ ඉදිරිපත් කිරීමකට. මේ ඊයේ දවසේ සිදුණු සිදුවීමුත් එක්ක අපේ ප්‍රවෘත්ති අංශය සකස් කරපු කාරණාවකට තමයි අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයින් පසු අපි බලාපොරොත්තු වෙනවා තවත් පුවත්පත්වල අද දවසේ තිබෙන ප්‍රවෘත්ති ගණනාවකට අවධානය යොමු කරන්න. දැන් අපි සූදානම් වෙනවා මේ විශේෂ ප්‍රවෘත්තියට මේ විදිහට අවධානය යොමු කරන්න. ගාලු මුවදුර සාමකාමී අරගලයට ආණ්ඩුවේ හෙංචායන් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය මේ වන විට ජාත්‍යන්තරය වගේම විවිධ පාර්ශවයන් දැඩි පිළිකුලින් යුතුව හෙලා දකිමින් සිටිනවා. සාමකාමීව සිටි අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමත් සමග රටපුරා ජනතාව සිය විරෝධය පළ කිරීමට කටයුතු කළා. දිවයින පුරා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 8ක්. එලෙස මියගිය පුද්ගලින් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුද සිටිනවා. මියගිය එක් අයෙකු වන්නේ නිට්ටඹු ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතායි. එම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියාද මිය ගියා. අනෙක් පුද්ගලයා ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කුමාර මහතායි. සභාපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයකින් පසුවයි ඔහු මිය ගියේ. මීට අමතරව ආරක්ෂකාංශ නිලධාරීන් දෙදෙනෙකුද මිය ගොස් තිබෙනවා. සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකුද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් මිය ගිය අතර ගාලු මුවදුර අරගල
භූමියේදී පුද්ගලයෙකු හෘදයාබාධයකින් මිය ගියා. මේ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 300කට අධිකයි. ඒ අතරින් 224 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉන් පුද්ගලින් 5 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර බස් රථ ඇතුළු රථ වාහන කොළඹ නගරයේ ගිනි තබා තිබෙන අයුරු දක්නට ලැබුණා. මේ සියලු බස් රථ පිට පළාත්වල සිට පැමිණි පෞද්ගලික බස් රථ බව ඉතා පැහැදිලි. විවිධ ප්‍රදේශවලදී කුපිත වූ ජනතාව මේ පෞද්ගලික බස් රථ පෙරලා ගිනි තබා තිබෙනවා. හොඳයි ඒ අපි දැකපු දේවල් විශේෂයෙන්ම ජනතාව මේ අරගලකාරී තත්වයෙන් එහෙම නැත්නම් ප්‍රචණ්ඩකාරී තත්වයෙන් මිදෙන්න කියන ඉල්ලීම අපිත් මේ මොහොතේ ඔබ මේ ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙනවා. අද දවසේ පුවත්පත් ඉදිරිපත් කළ තිබෙනවා විශේෂයෙන්ම ඇඳරි නීති තත්වයන් පිළිබඳව විශේෂයෙන්ම මේ පිළිබඳව කතා බහ කරනකොට මීගමු ප්‍රදේශයේ උත් අපිට යම් සිද්ධීන් වාර්තා වෙනවා. භාණ්ඩ සොරා ගැනීම සිදු වුණු කාරණාවන් පිළිබඳව අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම යම් පුද්ගලයන් විසින් ගිනි තැබීමට ලක් කරපු හෝටල් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. ඒ හෝටල් වල තිබුණු භාණ්ඩ සොරාගෙන යාමක් සිදු වෙලා තිබෙනවා කියන එක ඊයේ දවසේදීත් අපිට වාර්තා වුණා. ඒ පිරිසට යම් උපදෙස් ලබා දෙන්න එහෙම නැත්නම් මේ දේවල් සිදු කරන්න එපයි කියපු තවත් පිරිසක් එක්ක යම් ගැටුමක් ඇති වෙලා මෙය ජාතිවාදී අරගලයක් තත්වයට එහෙම නැත්නම් ජාතිවාදී ප්‍රශ්න බවට පත් කරගෙන අනවශ්‍ය කතා බහකට යොමු වීමක් සිද්ධ වෙලා ඒකත් සමගම ගහමාරා ගැනීමක් සිදු වුණායි කියන කාරණාව වාර්තා වෙනවා. ඒත් එක්කම අංගොඩ ප්‍රදේශයේ යම් සිදුවීමක් ඊයේ දවසේදී සිද්ධ වෙලා තිබෙනවා. මේ කාරණා එක්ක අපිට ඔබට කියන්න තිබෙන්නේ ඊටමත් සංසුන්ව කටයුතු කිරීම තමයි මේ වෙලාවේදී අවශ්‍ය වන්නේ. එහෙම නොවුනොත් එහෙම මේ පවතින තත්වයන් එක්ක තවත් යම් පීඩාකාරී තත්ත්වයන් වලට පත් වෙමින් අපිට යම් දේවල් ඉදිරියේදී අහන්න දකින්න සිද්ධ වෙවි. ඒක නිසා සියලු දෙනාම බොහොම සාමකාමීව මේ සියලු තත්ත්වයන් එක්ක කටයුතු කරමු කියන කාරණාව අපි බොහොම වගකීමෙන් යුතුව ඔබට ඉදිරිපත් කරනවා. ඒ අතරතුරදී ඇඳරි නීතිය පිළිබඳව අද දවසේ ප්‍රවෘත්තීන් ගණනාවක් වාර්තා වෙනවා. හෙට අද දවසේදී අරුණ පත්‍රය ඉදිරිපත් කරන වාර්තාව හෙට උදේ 7 දක්වා ඇඳරි නීතිය දීර්ඝ වේ කියන කාරණාව ඉදිරිපත් කළා තිබෙනවා. අද දවසේ උදෑසන 7න් අවසන් වෙන තමයි මුලින්ම මේ පිළිබඳව අපිට දැනුවත් වීම සිදු වෙලා තිබුණේ. නමුත් ඊයේ දවසේදී ඉදිරිපත් කරනවා මේ ඇඳරි නීතිය තත්වය හෙට උදෑසන 7 දක්වා දීර්ඝ කරනවා කියන කාරණාව. ඒත් එක්කම අද පුවත්පතත් මේ පිළිබඳව වාර්තා කරනවා. ඇඳරි නීතිය හෙට උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ ජනතාව ප්‍රධාන දොරටු හරස් කරලා කරන විරෝධතාවයන් පිළිබඳව ඡායාරූපයකුත් ඉදිරිපත් කළ තිබෙනවා. ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට මහින්ද පැමිණියයි කියන කාරණාවත් එක්ක තමයි මේ ප්‍රවෘත්ති දෙකම එක ළඟ ඉදිරිපත් කළ තිබෙන්නේ අද පුවත්පත. මේ කාරණා
බලමින් එහෙම නැත්නම් මේ කාරණාවත් අවධානය යොමු කරමින් තමයි ඇඳිරි නීතිය හෙට තෙක් දීර්ඝ කරේ කියන කාරණාව ඉදිරිපත් කරන මේ ඔබ දකින්නේ දිව ඉන පුවත්පත ඉදිරිපත් කරන වාර්තාව. ඒ වගේම ලංකාදීප පුවත්පතත් මේ පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රවෘත්තියක්. ඇඳිරි නීතිය හෙට තෙක් දික් කරයි කියලා තමයි ඔවුන් වාර්තා කරන්නේ. දින මින පුවත්පතටයි අපගේ අවධානය. ඇඳිරි නීති කාල සීමාවේ අත්‍යවශ්‍ය සේවා නිලධාරීන් රාජකාරී හැඳුනුම්පත භාවිතා කරන්න පොලිස් මූලස්ථානය තමයි ඒ පිළිබඳව දැනුවත් කරන්නේ. ওই විදිහට තමයි මේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ඇඳිරි නීති තත්ත්වයන් පිළිබඳව අද දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍ර තුල තමන්ගේ මුල් පිටුවේ තමන්ගේ ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි සූදානම් වෙනවා මේ හා සම්බන්ධ අපේ ප්‍රවෘත්ති අංශය සකස් කරපු විශේෂ වාර්තාවකට දැන් අවධානය යොමු කරන්න. උද්ගත වී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඊයේ පස්වරුවේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දෙවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කළා. එම පොලිස් ඇඳිරි නීතිය හෙට උදෑසන 7 දක්වා දීර්ඝ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේ. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරනු ලැබූ ලිඛිත අවසර පත්‍රයක් නැතිව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට අවසර නැති බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වුණේ. ජනාධිපතිවරයා විසින් රට තුළ හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි මෙලෙස මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වුණේ. පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග අද උදෑසන නගර දිස්වුණේ මෙලෙසින්. පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය ත්‍රිවිධ හමුදාව යොදවා ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති ආකාරය මෙලෙස දක්නට ලැබුණා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටයි ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කළේ. ආරක්ෂක අංශ නිලධාරීන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා. විශාල හානි ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙලා තිබෙනවා. නිවාස ගිනි තිබීම් කරලා තිබෙනවා. වාහන ගිනි තැබීම් කරලා තිබෙනවා. ඒත් එක්කම ප්‍රහාරයන් එල්ල කරලා තිබෙනවා පුද්ගලයන් ඉලක්ක කරගෙන. ඉතින් අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි අනිවාර්යයෙන්ම ත්‍රිවිධ හමුදාව රටේ ජනතාව ආරක්ෂා කරගන්න කටයුතු කරන නිසා ඔබ මේ වෙලාවට බුද්ධිමත්ව හිතලා මේ අවස්ථාවේ පුටක් සංසුන්ව කටයුතු කරන්න කියලා අපි තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. වෙච්ච සිදුවීම මේ වන විට වෙලා අවසන් මින් ඉදිරියට ටිකක් සංසුන්ව මේ අවස්ථාවේදී කටයුතු කරන්න. දේපල රාජ්‍ය දේපල හෝ පෞද්ගලික දේපල වලට හානි කිරීම කිසිවක් කරන්න යන්නේ නැපා මේ අවස්ථාවේදී මානසිකත්වයට මුල් තැන දෙන්න කියලා අපි තාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. කලහකාරී ලෙස හැසිරෙන්න එපා කියන එක බොහොම ඕනකමින් ඉල්ලා සිටිනවා. ගහමරා ගන්න එක, ඒ වගේම දේපල රජයේ දේපල සහ පෞද්ගලික දේපල ගිනි තියන එක කරුණා කරලා නවත්තන්න. මේ පිට මිනිස්සුන්ගේ දේවල් නෙමෙයි, මේ හැම දෙයක්ම අපේ මිනිස්සුන්ගේ දේවල්. වෛරයෙන් ක්‍රෝධයෙන් මේ කටයුතු කරන්නේ නැතුව සාමකාමී වෙන්න, ඒ වගේම සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත් උදව් කරන්න, හැම කෙනෙක්ගේම ආරක්ෂා කරන්නයි අපි බැඳිලා ඉන්නේ. රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා හදිසි නීතිය යටතේ ත්‍රිවිධ හමුදාවත් පොලිසියට සහයෝගය දෙන්න. පනවා ඇති ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විශාල පිරිසක් දැඩි පීඩාවට පත් වී ඇති බව අප වාර්තාකරුවන් පැවසුවා. ඒ නිවෙස් කරා යාමට නොහැකිවයි. විවිධ
හේතුන් නිසා බොහෝ පිරිසක් අපහසුතාවයට පත් වෙලා තිබෙන වෙලාවක් ආරක්ෂක ලේකම් කමල් ගුරුනාථ මහත්මයාත් ප්‍රකාශ කළා. ඊයේ දවසේදී ජීවිතහානි 8ක් සිදු වෙලා තිබෙනවා. හදිසි නීතිය සහ නීති තත්ත්වයන් පැනවීම සිද්ධ කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ කියන කාරණාවන් පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. ඒත් එක්කම අපි ඔබට මතක් කරනවා දැන් යම් අත්‍යවශ්‍යම සේවාවන් වලට යන පුද්ගලයන්ට බලයලත් නිලධාරියෙකුගේ අස්සන සහිත ලිපියක් අවශ්‍යයි කියලා ඒ ප්‍රවෘත්තියේ සඳහන් වුණා. අද දවසේදී දිනමින පුවත්පත ප්‍රකාශ කරනවා ඇඳිරි නීති කාල සීමාව තුළ අත්‍යවශ්‍ය වා නිලධාරීන්ට රාජකාරී ස්ථාන වෙත යාමට ඔවුන්ගේ ආයතනික හැඳුනුම්පත භාවිතා කරලා ඒ කටයුතු සිදු කරන්න පුළුවන් කියන කාරණාව සෞඛ්‍ය විදුලි බල දුම්රිය බස් සේවාවන් සහ ඉන්ධන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයන්ට තම පෞද්ගලික හැඳුනුම්පත් ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කරලා ඒ කටයුතු වලට අවශ්‍ය අවසරය ලබා ගන්න පුළුවන් කියන කාරණාව ඉදිරිපත් කරලා තිබෙනවා. හොඳයි අපි යලිත් වතාවක් සජීවීව මුණ ගැහෙනවා සියත පත්තරේ සමගින් ඊයේ දවසේදී හිටපු අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමල්ලේ කඳවුරක රැඳිලා ඉන්නවයි කියන ප්‍රවෘත්තියත් එක්ක බොහෝ පිරිසක් ඒ ස්ථානයට ගිහිල්ලා එම කඳවුර ආසන්නයේ රැඳිලා හිටපු ආකාරයත් ඒ වගේම සාගරය හරහා රටින් එළියට යමේ කාරණාවක් පිළිබඳව ඔවුන් යම් තොරතුරුත් එක්ක එහෙම නැත්නම් කතා බහත් එක්ක බොහෝ පිරිසක් බෝට්ටු මගින් මහා මුහුදට ඇවිදලා හිටපු ආකාරයත් අපි විවිධ මාධ්‍ය තුලින් දැක්කා. අද දවසේදී පුවත්පතේ පිළිබඳව වාර්තා කරනවා. දිවයින පුවත්පත කියනවා මහින්ද රැඳී ඇතැයි ත්‍රිමලය කඳ උර වටලයි කියලා ප්‍රවෘත්තියක් අද තමන්ගේ සිරස්තල අතරට මෙන්න මේ විදිහට එකතු කරලා තිබෙනවා. ඒත් එක්කම ලංකාදීප පුවත්පත ඉදිරිපත් කරනවා මහින්ද අර්ලියගහ මැදුරෙන් පිටවයයි කියන ප්‍රවෘත්තිය. ලංකාදීප පුවත්පත තමයි ඒ පිළිබඳව වාර්තා කරන්නේ. ඒත් එක්කම ඊයේ දවසේදී මේ පිටවීම පිළිබඳව යම් කරුණු කාරණා කිහිපයකට ඉදිරිපත් වෙනකොට දැන් මේ ඔබ දකින්නේ දේශබන්දුට අර්ලියගහ මැදුර ළඟදී ප්‍රහාරයක් කියන කාරණාව පොලිසියට මේ විදිහට ප්‍රහාරයක් කොහොමද එල්ලුනේ විශේෂයෙන්ම මෙවැනි ප්‍රභූවරයෙකුට එහෙම නැත්නම් පොලිසියේ ඉහළම නිලධාරියෙක් දාලන කෙනෙකුට මේ විදිහට කොහොමද ප්‍රහාරයක් එල්ලෙන්නේ කියන කාරණාව පිළිබඳව යම් කතාබහ සමාජය තුළ පවතිනවා. අරුණ පුවත්පත දවසේදී කියනවා ප්‍රචණ්ඩත්වයේ පා සම්මුතියකට ලෑස්ති කියලා ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රවෘත්තියක්. ඒත් එක්කම අග්‍රාමාත්‍යවරයා පිළිබඳව අපි කතා කරපු කාරණාවලට සම්බන්ධව අද පුවත්පතේ මෙන්න මේ වගේ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා කියලා පියා ආරක්ෂිතව සිටනවා රටින් පිටවීමේ අදහසක් නැහැ කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. අද පුවත්පතයි ඒ පිළිබඳව වාර්තා කරන්නේ. ඒ අතරතුරේදී ඒ ප්‍රවෘත්තියම වාර්තා කරනවා අරුණ පුවත්පත මගේ තාත්තා රටින් පනින්නේ නැහැ නාමල් රාජපක්ෂ ඒ විදිහට ප්‍රකාශ කරනවා කියලා අරුණ පුවත්පත තමන්ගේ ප්‍රවෘත්තීන් අතර ප්‍රධාන සිරස්තල අතරට ඒ ප්‍රවෘත්තිය එකතු කරගෙන තිබෙනවා. මේ කාරණා පිළිබඳව සහ ඊයේ සිදුවුණු විශේෂ දේවල් පිළිබඳව අපේ ප්‍රවෘත්ති අංශය සකස් කරපු තවත් විශේෂ වාර්තාවකට දැන් අපි අවධානය යොමු කරන්න සූදානම්. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධෝරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කළා. ඒ අනුව 2022 මැයි මාස 9 වන දින සිට බලපැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවටයි එම ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ. ධෝරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා අද අලුයම අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. අද අලුයම 5ට පමණ හෙලිකොප්ටර් යානයකින් අරලියගහ මන්දිරයේ සිට අගමැතිවරයා ඇතුළු පිරිසක් මෙලෙස පලා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර රාජපක්ෂ පවුලේ සමාජිකයින් හෙලිකොප්ටර් යානයකට ඇතුල් වන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අර්ලියගහ මන්දිරයෙන් පලා ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බවට ලද තොරතුරක් මත ජනතාව එම කඳවුර වටා එක්රොක් වෙමින් සිය විරෝධය පළ කළා. විශාල පිරිසක් එම ස්ථානයේ මහින්ද රාජපක්ෂට එරෙහිව විරෝධතාවයේ නිරත වුණා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට රටින් පලා යාමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදෙස් වෙබ් අඩවියකට පවසා තිබෙනවා. එමෙන්ම මහින්ද රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුහරෙන් ඉල්ලා අස්වන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු දෙනා රටින් පලා යන බවට වන තොරතුරු සියල්ල අසත්‍ය බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. පවුලේ අය සමග ඔහු අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා පවසන්නේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ වන විට හෙළි කළ නොහැකි ආරක්ෂිත ස්ථානයක සිටින බවයි ඔහු වැඩිදුරටත් විදෙස් වෙබ් අඩවිය වෙත පවසා ඇත්තේ. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් නීතිඥවරුන් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ ප්‍රධාන වගඋත්තරකරුවන් හැටියට අපි නීතිඥ ප්‍රජාව නම් කරනවා. මේ රටේ ආරක්ෂක ලේකම්වරයා ඔහු මම හිතන්නේ ආරක්ෂක ලේකම් නෙවෙයි දැන් ඊයෙන් පස්සේ ආරක්ෂක ලේකම් නෙවෙයි. ඒ වගේම මේ රටේ පොලිස්පතිවරයා ඊට අමතරව කොළඹ දේශපාලන තෙන්නකෝ ඒ වගේම DIG චන්ද්‍රකුමාර ඊළඟට සිසිර මෙත්තතල්ත්‍රි SSP නිසාන්ත චන්ද්‍රසේකර SSP ලියනගේ මිරිහාන HQI CI තුෂාර ඒ වගේම කොටුව බාර පොලිසියේ ස්ථානාධිපතිවරයා සාගර ලියනගේ මේ අය මේ ප්‍රහාරය එල්ලෙන්න අනුබල දුන්නු පුජ්‍යලෝ දේශපාලන තෙන්නකෝන්ගේ මෙහෙම යටතේ මා ඉහිතේ සදා කර පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මත තමයි මොවුන් මේ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ. ඒ අනුව මේ ප්‍රහාරයේ වග උත්තරකරුවන් සියලු දෙනාටම නඩු පැවරිය යුතුයි. ඒ නිසා අපි පොලිස්පතිවරයෙක්ගෙන් ඉල්ලා සිටිනවා මේ අපරාධය වෙන්න ඉඩ ඇරලා බලාගෙන හිටපු ඒ පොලිස් නිලධාරීන්ට දඬුවම් දිය යුතුයි. ඒ වගේම මේ රටේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහි සැලසුම් කරුවෙක් ආධාරානුබල දුර්චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත යුතුයි. ඉතින් මහින්ද රාජපක්ෂ මේ වෙනකොට හොරෙන් පැනලා තිබෙනවා. දැනට තිරුකුණාමලේ නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ සිටිනවා කියලා තොරතුරු ලැබෙන්නේ. මම විශ්වාස කරනවා ඔහු බෝට්ටුවකින් පැනලා යයි. ඒ නිසා ඒ වැළැක්වීමට ගත යුතු පියවර සියල්ල ගත යුතුයි. මේ අතරතුර මානව හිමිකම් පිළිබඳවත් දැන් ලංකාවේ පිළිබඳව විවිධ අයගේ අදහස් ඉදිරිපත් වන ආකාරය අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම මානව හිමිකම් ලේකම්වරිය මේ පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කළා තිබුණා. අද දවසේදී දිවයින පුවත්පත ඉදිරිපත් කරනවා මෙන්න මේ වගේ ප්‍රවෘත්තියක් ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන බැචලේ කනස්සල්ලෙන් කියලා මේ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරනවා දිවයින පුවත්පත. ඒක නිසා අපි නිරන්තරයෙන්ම ඔබටත් මතක් කරන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව යොමු වෙන්නට තියෙන ඉඩකඩ අසුරන්නට ඒ පිළිබඳව යොමු නොවෙන්නට අපි හැම මොහොතකම කටයුතු කළ යුතුයි. ලංකාව මේ තත්වයෙන් ඉදිරියට ගමන් කරනන්න නම් අපි හැමදෙනාම බොහොම සමකාමීව මේ අරගලයන් එක්ක එකතු වෙලා ඉන්න ඕන කියන කාරණාව. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් යම් අදහසක් ඊයේ දවසේදී ඉදිරිපත් කරා. ඒ පිළිබඳව අද පුවත්පතත් යම් වාර්තාවක් ඉදිරිපත් කරනවා. හමුදා පාලනයකට ඉඩ දෙන්න එපා කියන කාරණාව මේ කියන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකීලා ඉන්න කියන කාරණාවත් එතුමිය ප්‍රකාශ කළා තිබෙනවා කියන කාරණාව තමයි අද පුවත්පත මේ විදිහට වාර්තාවක් ඉදිරිපත් කරන්නේ. එමුනම් මේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන සහ මේ හා සම්බන්ධ අනිකුත් කාරණා සියල්ලත් එක්ක අපි සකසූ විශේෂ වාර්තාවකට දැන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. සමිතිය ඒකාබද්ධව ගනු ලැබූ තීරණයකට අනුව අද සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ ඊයේ දින ඇති වූ නොසන්සුන්තාවයට හා රජය ගෙන යන අදූරදර්ශී පාලනයට එරෙහිවයි. රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය, වතු, වරාය, රෝහල්, තැපැල් හා දුම්රිය ඇතුළු සියලුම වෘත්තීය සමිතිය එක්වයි මෙම වැඩ වර්ජනය දියත් කරනු ලබන්නේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ රෝහල් තුළ දැඩි ඖෂධ හිඟයක් පවතින බැවින් ප්‍රචණ්ඩත්වයෙන් තොරව සියලු දෙනා එක්ව මේ අවස්ථාවේදී කටයුතු කළ යුතු බවයි. ප්‍රචණ්ඩ
ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වෙන්න, ගැටුම් වලින් ඉවත් වෙන්න, මේ ජීවිත හානි කරනකොට, දේපල හානි කරනකොට මේ ප්‍රචණ්ඩත්වයත් එක්ක මේ රෝහල් වලට දැන් දැඩි විශාල වශයෙන් රෝගීන් එන්න පටන් ගන්න තියෙනවා. අපි ඔබට මතක් කරනවා ගෙවුණු මාසයේ කිහිපයේ මුළුල්ලේම අපි ඔබට ප්‍රකාශ කරමින් හිටියා රෝහල් තුල දැඩි ඖෂධ හිඟයක් තියෙනවා. ඒ නිසා මේ ඖෂධ හිඟයත් එක්ක මේ තවත් රෝහල් තුල ධාරිතාව කළමනාකරණය ගැනීමේ ගැටලුවකට මුහුණ දෙමින් පවතිනවා අපි. ඒ නිසා අපි ඔබට මතක් කරනවා මේ නැවත ඔබ එකට එක්විය යුතු මොහොතක්. මේ වෙලාවේ සාමකාමීව හැසිරීම ඉතාම වැදගත් වෙලා තිනවා. ඒකට හේතුව තමයි සාමකාමී නොවීම තුල සහාය ප්‍රචණ්ඩත්වය ගැන ඒම තමයි පාලකීන්ගේ උමනාව ඒ තුල මර්ධනය ඔබ වෙත දියක් කරන්න තියෙන හොඳම විදිය. ඒ නිසා මේ මර්ධනය දියක් කරන්න ගන්න ක්‍රියාවලියක් තුල මේ අරගල යටපත් කරන්න ඉඩ දෙන්න එපා. ප්‍රචණ්ඩත්වය පිළිබඳව අද දවසේදී පුවත්පත් කිහිපයකම ප්‍රවෘත්ති වාර්තාවන් ඉදිරිපත් කළා තිබෙනවා. මගේ අවධානය දින මින පුවත්පතට ප්‍රචණ්ඩත්වය සහ පළගැනීම් නතර කර සංසුන්වන්න ජනපති රටවැසියන්ට පවසයි කියන ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒත් එක්කම ජාතික ජනබලවේගයෙන් නිවේදනයක් ඉදිරිපත් කරනවා අරගලයේ ප්‍රචණ්ඩකාරී මගකට ගෙන එන්නට එපා කියන කාරණාව පිළිබඳව. ඒත් සමගම දිවයින පුරා ගැටුම්කාරී තත්ත්ව සාමකාමී අතට පත්වේ කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. සුභාෂිනී සේනානායක මහින්ද අලුත්ගෙදර සහ රක්ෂිත ශ්‍රියන්ත කියන පිරිස තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ගලු මුදුර පිටියේ සහ දිවයින පුරා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය ඊයේ පෙරවරුවේට සාමකාමී තත්ත්වයකට වාර්තා විය. යුද හමුදාව ඇතුළු පොලිසිය එක්ව රට පුරා සාමකාමී තත්ත්වය ඇති කිරීමට විශාල ලෙස කටයුතු කරනු දක්නට ලැබෙයි ආදි වශයෙන් මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා දින බින පුවත්පත. ඒ සමගම අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා කතානායකවරයාගෙන් ජනපතිට ලිපියක් කියන ශීර්ෂකත් එක්ක පාර්ලිමේන්තුව වහාම කැඳවන්න කියන ප්‍රවෘත්තිය වාර්තා කරනවා අද දවසේදී දින මින පුවත්පත. පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායක මහින්ද යාපාබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියන කාරණාවත් එක්ක රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තුව මේ මොහොතේදී වහාම කැඳවීම ඉතාමත් වැදගත් කාරණාවක් බව තමයි කතානායකවරයා මේ ලිපියෙන් සඳහන් කරන්නේ. ඒ වගේම රට තුළ මතුව ඇති තත්ත්වයට ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් තීරණය එළඹෙන්නට අවශ්‍ය බව තමයි කතානායකවරයා මෙහිදී තවදුරටත් සඳහන් කරන්නේ. ඒ අනුව අද එහෙම නැත්නම් 11 වෙනිදා පෙරවරු 10ට Taman පක්ෂ නායක රැස්වීමක් කැඳව ඇති බවත් ඔහු සඳහන් කරලා තියෙන බව තමයි මේ ලිපියෙන් සඳහන් කරලා තිබෙන්නේ. ඒ කාරණාවත් එක්ක අපි අවධානය යොමු කරනවා මෙන්න මේ වාර්තාවට ඔබේ අවධානය පිණිසයි අපි මේ ඉදිරිපත් කරන්නේ. මෙතුව කඩිනමින් කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලීමක් සිදු කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පැවසුවා. කලහකාරී තත්ත්වය පාලනය වූ පසු පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කරන ලෙසයි කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ. ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම ලබන සිකුරාදා පැවැත්වීමට ජනාධිපතිවරයා එකගතාවය පළ කළ බව සියත අප කළ විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා. ඊට අදාළ ලිපිය සකස් කරමින් පවතින බවයි කතානායකවරයා වැඩිදුරටත් පැවසුවේ. පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේම අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගැනීමට අවශ්‍ය බව කතානායකවරයා පැවසුවා. ඒ සඳහා විධායක ජනාධිපතිවරයා විසින් පත්කරන පුද්ගලයෙකු හෝ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පුද්ගලයෙකු පත්කර ගැනීමට නියමිතයි. අද මැයි මාසේ 11 වෙනි බදාදා අපි රැඳිලා ඉන්නේ සියත පත්තරයේ සමගින් විරමෙන් පස්සේ යලිත් අපි ඔබ මුණ ගැහෙනකොට මුලින්ම අපි අවධානය යොමු කරනවා මේ වෙලාවේදී දිව ඉන පුවත්පත මොනවද ඉදිරිපත් කරන ප්‍රධාන සිරස්තල කියලා බලන්නට. රට ගිනිගත් කලබල වලින් මරණ 9ක් 260ක් රෝහලේ කියලා ප්‍රවෘත්තියක් මෙන්න මේ විදිහට ඉදිරිපත් කරනවා දිව ඉන පුවත්පත. ඒ සමගම අපි කලිනුත් සඳහන් කරපු කතා බහ කරපු දේශබන්දු පහරකයි කියලා ප්‍රවෘත්තියකුත් ඉදිරිපත් කරනවා දිවයින පුවත්පත. පෙරහැර මාවතේ සිදු මේ සිදුවීම සම්බන්ධයෙන් තමයි අද දවසේදී දිවයින පුවත්පත මේ විදිහට මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒදී අර අපි මුලින් කිව්වා වගේම යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් කිහිපයක්ම තිබෙනවා. මෙවැනි නිලධාරියෙක් කිසිම ආරක්ෂකයෙකු නැතුව එක පුද්ගලයෙකු සමග පමණක් සාමාන්‍ය විදිහට ඇවිල්ලා මේ වගේ තැනකට ඇයි ආවේ කියන කාරණාවත් එක්ක මේ පිළිබඳව ප්‍රශ්න කිරීම රසක් තියෙනවා. ඉදිරියේදී තවත් තොරතුරු අපිට වාර්තා කරන්න ඉඩ ගඩක් ලැබෙයි. ඒ වගේම අද දවසේ දිවයින පුවත්පත ඉදිරිපත් කරනවා මෙන්න මේ වගේ ප්‍රවෘත්තියක්. මහජන දේපල කොල්ල කන පුද්ගලයන්ට වෙඩි තැබීමට නියෝග කියන කාරණාව මේ නිසාම තමයි අපි හැම මොහොතකම ඔබට මතක් කරන්නේ සාමකාමීව කටයුතු කරන්නට කියන කාරණාව. ඒත් එක්කම තංගල්ලේ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව කඩා බිම දමයි මැදකැටි
හැටියේ හෝටලයකුත් ගිනිබත් රටින් පනින්න ප්‍රචාර නිසා අපි අසීරුවේ කියලා ආගමන විගමන නිලධාරීන් ඉදිරිපත් කරන කාරණාවකුත් මේ ප්‍රවෘත්තියත් එක්කම එකට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒත් එක්කම පොහොට්ටුවේ මැරයන් වෙනසු ගෝඨාගම යලි ඉදිවෙයි අරගලයට දින 33ක් කියන කාරණාව ඉදිරිපත් කරනවා. සාමකාමී අරගලය දින 33ක් පහු කරනවා කියන කාරණාවල් දවසේදී දිවයින පුවත්පතේ විදිහට ඉදිරිපත් කරනවා. මාසයකට වැඩි කාලයක් මේ විදිහට ඊටමත් සාමකාමී අරගලයක් තමයි මේ භූමියේ පැවැත්ුනේ. ඒ පසුගිය දා සිදු වූ සිද්ධියත් එක්ක ඊටමත් ආందోලනාත්මක කාරණාවක් බවට පත් වුණා. බොහෝ පිරිසකකට හානි සිදු වුණා. ඊටමත් බරපතල කාරණාවක් බවට පත් වුණා. හැම මොහොතකම අපි මතක් කරනවා. ඒක නිසා පුළුවන් තරම් සාමකාමීව මේ මොහොතේ පටන්වත් කටයුතු කරන්න කියන කාරණාව. ඒත් එක්කම යම් අදහස් දැක්වීම් කිහිපයකුත් අද දවසේ දිවයින පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තල අතරට ඉදිරිපත් කරනවා. ගෝඨාභය ගෙදර යනතුරු ගුරුවරුන් පාසල් එන්නේ නැහැ කියලා ස්ටාලින් කරන ප්‍රකාශයක් අද දවසේ දෝගේ ඡායාරූපයකුත් එක්ක ඉදිරිපත් කරනවා. ගුරු සංගම් පිළිබඳව කතා බහ කරමින් ගෝඨාභය ගෙදර යනතුරු ගුරුවරුන් පාසල් එන්නේ නැහැ. දිවයින පුවත්පත කියනවා මහින්ද රැඳී ඇතැයි ත්‍රිමාලයේ කඳවුර වටලයි කියලා තවත් ප්‍රවෘත්තියක්. ඒ වගේම ජනතාවාදී ව්‍යවස්ථාවක් හදන්න ජොයිපිට ආරාධනා කරනවා. ජනපති සමග එකඟතාවයට යම අරගලය පාවා දීමක් කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. මැරයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට විමර්ශන ගොනු කර එවන්න නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් කාරණාවක් අද දවසේදී දිවයින පුවත්පත තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තීන් අතරට එකතු කරගෙන සිටිනවා. හිටපු රාජ්‍ය ඇමති දෙදෙනෙක් සහ මේගමුව නගරාධිපතිගේ නිවෙස් වලට පහර දෙති. සුපිරි හෝටල් දෙකක් සහ වාහන 25ක් විනාශ කරති කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. මෙවැනි කලබලකාරී තත්ත්වයන් නැති කිරීම ඉතාමත් කනගාටුදායක කරුණක්. ඒත් එක්කම අනුර කුමාර දිසානායක මහත්මයා මේ විනාශයට මහින්ද ඍජුවම වගකිය යුතුයි කියලා ප්‍රකාශයක් ඉදිරිපත් කළා තියෙනවා. දිවයින පුවත්පතයි මේ වාර්තා කරන්නේ. මහින්ද අත්අඩංගුවට ගන්න නීතිඥ ගුණරත්න වන්නි නායක තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. දිවයින පුවත්පතයි අද දවසේදී එයත් ඉදිරිපත් කරන්නේ. තීරණාත්මක මොහොතේ සංසුන්ව කටයුතු කරන්න කියලා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් තිබෙනවා. ඒ පිළිබඳව මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා දිවයින පුවත්පත. ඒත් එක්කම බැසිල්ගේ මල්වානේ මන්දිරයත් ගිනිබත් කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා දිවයින පුවත්පත ඡායාරූපයකුත් එක්ක. පොලිස්පති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මානව හිමිකම් කොමිසමට කැඳවයි කියන ප්‍රවෘත්තියත් ඒ සමගම දිවයින පුවත්පත ඉදිරිපත් කරනවා. ගෝල්පෙස් ප්‍රහාරයට ගියයි වටරැක රැඳවියන් පිරිසකට ගම්මු පහර දීලා ආරක්ෂක සේවා සමාගමකින් රැගෙන ගිය රැඳවියන් 58ක් අතුරුදහන්. අන්න එහෙම ප්‍රවෘත්තියකුත් අද දවසේදී ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් මේ වර්තමාන තත්ත්වයන් පිළිබඳව මේ විදිහට විවිධ ප්‍රවෘත්තීන් වාර්තා වෙනකොට විවිධ පුද්ගලයන් විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කර දෙනවා. සමහර වෙලාවට පරස්පර විරෝධී අදහස් උදහසුත් මේ අතරතුර අපිට අහන්න දකින්න ලැබෙනවා. යම් යම් සිද්ධීන් එක්ක යම් යම් කාරණාවන් එක්ක අපිට ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරනවා අපිට දකින්න ලැබෙනවා. ඒක නිසා අපි සූදානම් වෙනවා මේ වෙලාවේදී විවිධ පුද්ගලයන් විවිධ පක්ෂයන් විවිධ සංවිධාන විදියට එකතු කරපු අදහස් කීපයක් එකට එකතු කරලා ඔබ වෙත රැගෙන එන්න. ඊයේ දිනේ රාජපක්ෂ ත්‍රස්තවාදය රාජපක්ෂ ම්ලේච්ඡත්වය තුලින් සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරපු මේ රටේ තරුණ පරම්පරාවට මරු පහරක් එල්ල වුණා. එම රාජපක්ෂ ම්ලේච්ඡත්වයට රාජපක්ෂ ත්‍රස්තවාදයට මුළු සියලුම දෙනා නීතිය හමුවට ගෙනීම සඳහා අපි අනිවාර්යයෙන්ම කටයුතු. අපේ රටේ ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වලදී ප්‍රචණ්ඩත්වය නිසා රට ආපස්සට ගිහිලා තිබෙනවා. රට විනාශමුඛය කරා ගිහිලා තිබෙනවා. අද දින අපේ වගකීම, අපේ යුතුයකම සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව, ශිෂ්ට සම්පන්න අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ප්‍රචණ්ඩත්වයට යොමු වන්න එපා. ගිනිබත් කිරීම වලට, වාහන පුරුස්සන්ට, ව්‍යාපාරික ස්ථාන විනාශ කරන්නට, ජීවිත හානි කරන්නට, ඒ ම්ලේච්ඡත්වයට කවුරුත් යොමු වෙන්න එපා. රාජපක්ෂ ත්‍රස්තවාදයම ක්‍රියාත්මක කරන්නට තමුන්නාසලා කටයුතු කරන්න එපා. මේ රට විනාශ මුඛයෙන් ගලවා ප්‍රචණ්ඩත්වයට කිසිසේත් යොමු නොවන්න.
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම සාකච්ඡාව සඳහා මහ බැංකුවේ අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාද එක්ව ඇති අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ ආචාර්ය හර්ෂද සිල්වා යන මහත්වරුන්ද එක්ව සිටි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ. ගාලු මෝදර විරෝධතා භූමියට එල්ල කර ප්‍රහාරයත් සමගම ඊයේ දින රට තුළ සංසුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා ඉතා සාමකාමීව අපූරු අරගලයක් ගෙන යන ජනතාවගෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරයින් ප්‍රචණ්ඩත්වය ඇතිවන තැනකට කටයුතු සිදු නොකරන ලෙසයි. ඒ සඳහා සංවිධානාත්මක කුසලතා භාවිතා කරන්න යනුවෙන් හිටපු ජනාධිපතිනිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට සහ ගාලු මූදුරදී නිරායුධ සිවිල් වැසියන්ට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය තරයේ හෙලා දැක තිබෙනවා. මෙම ප්‍රහාරකයන් පොළු මුගුරුවරින් සන්නද්ධව සිටි අතර එයින් ඇඟවෙන්නේ ප්‍රහාරයක් කලේ සැලසුම් කර ඇති එකක් බවයි. ප්‍රචණ්ඩත්වය දිගටම පැවතුනහොත් සහ රෝගීන් වැඩි සංඛ්‍යාවක් රෝහල්වලට ඇතුළත් කළහොත් සෞඛ්‍ය සේවයට දරාගත නොහැකි තත්ත්වයක් ඇති කරමින් ඖෂධ සහ ශල්‍ය ද්‍රව්‍ය ඉහළ යා හැකියි. ඒ නිසාවෙන් ජනතාවගේ කැමැත්තට හිස නමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රජයෙන් ඉල්ලා සිටිනවා. ඊයේලක ප්‍රහාරය ඉතාමත්ම පැහැදිලිවම සැලසුම් කරලා කරපු එකක්. ඒ අර්ලීගා මන්ත්‍රියට ගෙනගත්තු පිරිස අමතලා මහින්ද රාජපක්ෂ කියන්නේ එයා පැනලා යන්නේ බය නැහැ මුණ දෙන්න ලෑස්ති අභියෝගයට කියලා නිකන් එයා නිකන් අර මේ කණ්ඩායමට ප්‍රහාරයක් සඳහා වුණ කරන මානසිකත්වය දෙන කතාවක් කරන්නේ. මේ මැරකණ්ඩායමයි පොලිසිය එකට ගමන් කරේ. ගහනව බලාගෙන හිටියේ. ඒ නිසාම අපි ආරක්ෂක අංශවලට බල කරලා කියනවා. මෙතන ඉතා පැහැදිලි ගත්තොත් අයුතු ජනරාශියක් තිබ්බා. ප්‍රහාරයක් සැලසුම් කරලා තියෙනවා. ප්‍රහාරයක් සඳහා වෙච්ච උපකරණ ආයුධ තියෙනවා. මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච හැම කෙනාමත් මේ ප්‍රහාරයේ පාට බැල මේවපු හිටපු ඇමතිවරු ඒ වගේම මේ ප්‍රහාරයේ අර්ලීගා මන්ත්‍රිය සිට සැලසුම් කරපු හිටපු අගමැතිවරයා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න ඕනකම තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂට වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අඩු ගානේ අගමැතිකමෙන් අයින් වෙලා ගෙදර ඉන්න බෑනේ. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන රටේ තියෙන මිනිස්සුන්ගේ තියෙන විරෝධය කොතරම්ද කියලා. දැන් ජයග්‍රහණ ගොඩක් අපි අරගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂට අගමැතිකම දාලා යන්න වෙච්ච එකත් ලොකු ජයග්‍රහණයක්. ඊට කලින් බැසිල් රාජපක්ෂට මුදල් ඇමතිකම දාලා යන්න වෙච්ච එක ජයග්‍රහණයක්. ජනාධිපතිට ඇමති මණ්ඩලයේ බොරුවට හරි අයින් කරන්න වෙච්ච එක ජයග්‍රහණයක්. අපි හිතනවා මේ ප්‍රශ්න වලට ගෝඨාභය දන්න එකම උත්තරේ හමුදා උත්තරනේ. එතකොට ඒ වගේ උත්තරයකට අවශ්‍ය කරන වටපිටාව අපි හදා දෙන්න ඕනේ. ඒ නිසා ප්‍රචණ්ඩකාරීත්වයේ වැඩි වුණොත් වෙන දේ තමයි ඒගොල්ලන්ට හමුදාමය මැදිහත් වීමක් කරන්න. රාජ්‍ය මර්ධනය මුදා හරින්න. ඒ පැත්තේ ප්‍රචණ්ඩකාරීත්වයේ ගේන්න තරකානුකූල වටපිටාවක් හදන නිසා අපි ඉතාමත් ඕනකමින් අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ බුද්ධියෙන් වැඩ කරන්න. හැඟීම් වලින් වැඩ කරන්න. මේ සරණ දිනන්න බෑ හැඟීම් වලින්. ඇත්ත කතාව. හැඟීම් වලින් වැඩ කරන්නේ නැතුව බුද්ධිය පාවිච්චි කරන එක තමයි කරන්න ඕන. එහෙම නැත්නම් රටක් විදිහට තවදුරටත් අපිට මේ විඳින්න සිදු වෙලා තියෙන දේවල් වල බරපතලකම් තවදුරටත් බරපතලව ඉදිරියේදී අත්විඳින්න සිදු වෙවි. ඒක නිසා බොහොම සාමකාමීව හැම මොහොතකම රැඳෙන්න කියන කාරණාව අපි වගකීතු මාධ්‍යයක් විදිහට ඔබෙන් ඉල්ලා සිටිනවා. අපි අද දවසේ ජාතික පුවත්පත් වලට අවධානය යොමු කරලා සිත පත්තරයෙන් සමුගන්න සූදානම් වෙන වෙලාව. අවසාන වශයෙන් අපි කාටුන් කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. අංජනගේ කාටුන් මොනවද කියන්නේ? මෙතන ඉන්නවා රටේ පුරවැසියයි ඒ වගේම පාලකෙක් ලොකු බඩක් තියෙන. ඊළඟට මොකද වෙන්නේ? මමත් මේ උඹෙන් අහන්න හිටියේ කියලා තමයි අහන්නේ. ඒ විදිහට තමයි අංජනගේ කාටුන් එක ඉදිරිපත් කරලා තියෙන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රීදූපත මොනවද කියන්නේ කියලා අපි බලමු. එතනත් ඉන්නවා ජනතාව නියෝජනය කරන පුද්ගලයාත් ඒ වගේම පාලකයාත් දෙන්නම. ගින්දරත් එක්ක සෙල්ලම් කරන එක භයානකයි කියලා තේරෙන්නේ දැන් තමයි බං කියලා කියනවා. බඩගින්දරත් එක්කද සර් කියලා අහනවා. දිනමින පුවත්පතේ කියලා වැඩක් නැහැ කාටුනේට අපි ගමන් කරන්න සූදානම් වෙන්නේ. රජතුමාගේ ඇඟේ වහපු මදුරුවාට කඩුවෙන් කොටපු වඳුරාගේ කතාව අහලා තියෙනවද? රජතුමාගේ ඇඟේ වහපු මදුරුවට කඩුවෙන් කොටපු කතාව ඔබත් අහලා ඇතිනේ. දැකලා තිබුණා අහලා තිබුණාට දැක්කේ පෙරේදා කියලා කියනවා. ඔන්න ඔහොම තමයි අද දවසේ කාටුන් කීපයකට අපිට අවධානය යොමු කරන්න සිදු වෙන්නේ.
සියත පත්තරේ අවසන් විරාමෙන් පස්සේ අවසාන විනාඩි කිහිපය සමග සජීවීව අපේ අරුණ පුවත්පතටයි අවධානය. ප්‍රචණ්ඩත්වයේ එපා සම්මුතියකට ලෑස්ති කවුද කියන්නේ? ජනාධිපති. ඉතිහාසයේ ප්‍රථම වරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ප්‍රහාරයක් සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි කියලා ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනවා අද දවසේ අරුණ පුවත්පත. මේ දකින්නේ ප්‍රවෘත්තිය. ඒත් එක්කම හෙට උදේ 7 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ වේ කියන කාරණාවත් ඉදිරිපත් කරනවා අරුණ පුවත්පත. ඊළඟට ආණ්ඩුකාර මහීපාල ළඟ යූරියා මිටි 400ක්. චමල්ගේ ගෙදරත් යූරියා, ඩීසල්, වී, පරිප්පු තොග වටලුපු අය ජනතාවට බෙදති. ජනතාවට බෙදන එක නම් හරි වටිනවා. හැබැයි මේ තරම් තියාගන්නවා කියන එක ආණ්ඩුකාර මහීපාල ළඟ යූරියා මිටි 400ක්. මේවා අත්අඩංගුවට ගන්න ඕන කාරණා. මේ වෙලාවේ හරි මේ විදිහට එළියට ආපු එකත් වටිනවා කියලා හිතෙන්නේ මට විතරක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. ජෝන්ස්ටන්ගේ ගෙදර ගෑස් ටැංකි 80ක්ම කුරුණෑගල නගරාධිපති සහ සභාපති ළඟ ටැංකි පිරීලා. ඔන්න අපිට ලැබෙන ප්‍රවෘත්ති. ජෝන්ස්ටන්ගේ ගෙදර ගෑස් ටැංකි 80ක්. මිනිස්සු දවස් ගණන් පෝලිං වල ඉන්නවා. ගෑස් ටැංකියක් ගන්න නැතුව. භූමි තෙල් ටිකක් ගන්න නැතුව. ඊට පස්සේ සමහරු මේ කිසි දෙයක් නැතුව අවුවේ ඉඳලා විචලනය හැදිලා මරණයටපත් වෙනවා පෝලිං වල හිටගෙන ඉඳලා. මේ පාලන අධිකාරියේ අය ළඟ තියෙන දේවල්. කොල්ලකරුවන්ට වෙඩි තියන නියෝග ත්‍රිවිධ හමුදාවට බලය. ප්‍රචණ්ඩත්වය වළක්වන්න වහා පියවර ගන්න එක්සත් ජාතීන් කියයි. ඒ විදිහට තමයි අරුණ පුවත්පත ඒ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්නේ. හිටපු අගමැති මහින්ද එළියට දෙන්නේයි උද්ඝෝෂකයෝ ත්‍රිමලේ නාවික කඳවුර වටලති. අපි මුලින්ම කතා කරපු ප්‍රවෘත්තිය මේ විදිහට අරුණ පුවත්පතත් දවසේදී Tamanගේ ශ්‍රස්තල අතරට එකතු කරගෙන තියෙනවා ඡායාරූපත් එක්ක. සමුගන්න කලින් අපි අරුණ පුවත්පතේ කාටුනේට හුරේරා කාටුනේට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර්බුදයට විසඳුම් හොයන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කතානායක ඉල්ලනවා. එන්න හම්බෙන උත්තරය එහෙම නැත්නම් ප්‍රතිඋත්තරය බවට පත් වෙන්නේ කඩතුළු මොකා ගන්න යන්න හදන්නේ ඉඳුරුවේ ආචාර්යා ළඟටද සර් කියලා අහනවා. අපිට ඉතින් අහන්න නම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි අදට ඔබෙන් සමුගන්න සූදානම් වෙනවා. සාමකාමීව ජීවත් වෙන්න කියන එක අපි ඔබට අවසාන වශයෙන් මතක් කරනවා. මොකද අපි මේ මොහොතේ හදවතට ඉඩ දීලා කටයුතු කරන්නට ගියොත් බොහොම අසීරුතාවයකට රටපත් වෙන්නේ, ජනතාවපත් වෙන්නේ. ඒ කියන්නේ ඔබ මමපත් වෙන්නේ. ඒක නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න, සාමකාමීත්වයෙන් යුතුව මේ මොහොතේ හැසිරෙන්න කියන කාරණාව අපේ තාරුණ්‍යයෙන් වගේම හැමදෙනාගේම බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් අපිත් ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් රට තියෙන තත්වයෙන් ඉදිරියට ගෙන යන්නට අපිට ඉඩ කඩක් ලැබෙන්නේ නැති වේවි. ඒක නිසා හැමදෙනාම ඊටමත් සාමකාමීව මේ මොහොතේ කටයුතු කරන්න කියන කාරණාව ඔබ හමුවේ තබමින් අපි අදට සියත පත්තරෙන් සමුගෙන යනවා. අපට ආරාධනා කරනවා ඔබත් සමග ඉන්න ජනතාවත් එක්ක ඉන්න ඔබේම නාලිකාව සියත සමගින් අද දවස රැඳිලා ඉන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.